පොදුකාර පිරිවැය ටියුට් එකේ බලන්න ප්‍රශ්න අංක 21 ප්‍රශ්න අංක 21 ප්‍රශ්න අංක 21 නිෂ්පාදක සමාගමක නිෂ්පාදන සමාගමක සම්පූර්ණ උකාර තොරතුරු වලට දීලා තියෙනවා. හරි බලන්න අපි කෙලිම ගානින් පටන් ගමු. ප්‍රශ්න අංක 21 කියවන්න ගාන නිෂ්පාදන සමාගමක අසම්පූර්ණ අයවැයගත පොදුකාර තොරතුරු වලට දීලා තිනවා. දැන් පොදුකාර සමහරව බෙදා හැරලා තියෙනවා. බෙදා හැරන ලද පොදුකාරය යන්ත්‍ර දෙපාර්තමේන්තුව, නිවැම දෙපාර්තමේන්තුව නඩත්තු එකතුව. තව තොරතුරු දෙනවා පොදුකාරය තවදුරටත් බෙදලා හරින්න. නඩත්තු දෙපාර්තමේන්තුවේ සේවාවන්ගෙන් 60%ක් යන්ත්‍ර දෙපාර්තමේන්තුවටත් ඉතිරිය නිවැම දෙපාර්තමේන්තුවටත් සපයයි. යන්ත්‍ර දෙපාර්තමේන්තුව සහ නිවැම දෙපාර්තමේන්තුව වල නිෂ්පාදන පොදුකාර පිරිවැය පිළිවෙලින් ඍජු ශ්‍රමපය පදනම සහ යන්ත්‍රපය පදනම මත අවශෝෂණය කරයි. සමාගම විසින් නිපදවන භාණ්ඩයකට දාලා තොරතුරු දෙනවා. අපිට කියනවා පොදුකාර විශ්ලේෂණ සටහන සම්පූර්ණ කරන්න කියලා. බලන්න. මේකට අදාළව අපි වගුවක් ගහගමු. බලන්න. පොදුකාර විශ්ලේෂණ පත්‍රිකාවක් ඇහුවොත් ඒකේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා. යන්ත්‍ර නිමවුම් සේවා දෙපාර්තමේන්තුව නඩත්තු. ඒතර අපි යන්ත්‍ර නිමවුම් සහ නඩත්තු කියලා අංශ තුනක් ගමු. හරි බලන්න.
එහෙමද උදේ බලන්න. දෙදස් 13 ඉලවල ප්‍රශ්න අංක 21. මේක 2013 ඉලවල ගන්න. බලන්න. මෙතන නිෂ්පාදන සමාගමක අයවැයගත පොදු කාර්ය පිළිවෙල විශ්ලේෂණ පත්‍රිකාව දෙනවා. මේකේ ඉස්ලාම් බෙදා හරින ලද පොදු කාර්ය නම් ගන්න ඉස්ලාම් බෙදා හරින ලද පොදු කාර්ය එතන පිළිවෙල තියෙනවා 1490ක්. පදනම අපි ගමු මේක ඍජු අපිට බෙදලා දෙනවනේ 820යි 480යි 190යි. එතකොට විදුලිය තියෙනවා 240ක්. එතන මේකේ විදුලිය බෙදා හරින්න වෙන පදනම තමයි කිලෝවොට් පැය. කිලෝවොට් පැය 15000යි 6000යි 3000යි එකතුව 24000යි. එතන මේක බෙදෙන විදිහ දන්නවනේ 240000 24000න් බෙදුවා 15000ක් බැලුවා. එතන අතරම කියන නැති මේක පදනම් ටික එකතු වෙන්නේ 24000යිනේ. ඔක්කොගෙම බිඳුවක් අපල දැම්ම නම් ඉවරයිනේ. 1500 600 300යි. විදුලිය 240යි. ඒ කියන්නේ 150යි 30යි 150යි 60යි 30යි කිලෝවොට් පැය. එතකොට කුලිය 180යි කුලිය බෙදන්න වෙන්නේ භූමි ප්‍රමාණය බිම් ප්‍රමාණය වර්ග මීටර 200ට 160යි. ඒතර 360යි. කුලියට ගන්න එන්නේ බිම් ප්‍රමාණය 200ට 160ට අනුපාතයට බෙදුවා කියලා කියන්නේ 100ට 50ට 30යි. ඊළඟ යන්ත්‍රශය අපි බෙදමු යන්ත්‍ර පිරිවැයට. යන්ත්‍රශය 150යි. යන්ත්‍රවල පිරිවැය එන්නේ 1500 නේ. يعني 150 කියලා ගත්තා නම් හරි. යන්ත්‍ර පිරිවැය. ඊළඟ සේවක සුබසාධන වියදම් ලක්ෂ 3යි. පදනම ගන්න සේවක සංඛ්‍යාව. මේ ගානේ සේවක සංඛ්‍යාව 25යි 100යි 25යි. ඒතර බෙදන්න තියෙන 300යි. ඒ කියන්නේ 50යි 200යි 50යි නේ. ඔන්න පොදු කාර්ය පිරිවෙල ටික බෙදලා දැම්මා. දැන් සේවාංශ පොදු කාර්ය නිෂ්පාදනාංශ අතර නැවත බෙදන්න. ගාන කියනවා නඩත්තු දෙපාර්තමේන්තුවේ සේවා වලින් 60ක් යන්ත්‍ර දෙපාර්තමේන්තුවටද ඉතිරිය නිමවන දෙපාර්තමේන්තුවටද සපයනවා. එහෙනම් මෙතන නඩත්තු අංශය ගන්න පොදු කාර්ය පිරිවෙල ලක්ෂ 3යි.
දැන් ගන්න නඩත්තු අංශයේ ප්‍රතිවිභජනය 60ක්. ඒකට බෙදන්න කියන්නේ 60යි 40යි. 300න් 60ක් 180යි. මෙතෙන්ට 120යි. ඒ 300 අඩු කළා. ඔතනින් පස්සේ යන්ත්‍රාංශ පොදුකාර පිරිවැය එකතු වෙනවා 0.6 2යි 7යි 7 8යි 15යි 20 මිනිදම දෙකක් ඉතුරු 62යි 10යි 12යි 14යි 1400. මෙතන 8යි 6යි 14යි 10යි 24යි 2යි 20න් 6 දම දෙකක් ඉතුරුයි 4 2 62 8 9 960යි නේ. ඒතර 2360යි එකතු තිබි හරි. දැන් අපිට හදන්න කරන පොදුකාර අවශෝෂණ අනුපාත. යන්ත්‍ර දෙපාර්තමේන්තුව සහ නිලම් දෙපාර්තමේන්තුව පිළිවෙලින් නිෂ්පාදන පොදුකාර පිරිවැය යන්ත්‍රපය හා ශ්‍රමපය. පළවෙනි අංශය අවශෝෂණය කරන්නේ යන්ත්‍රපය, නිමවීම අංශය අවශෝෂණය කරන්නේ ශ්‍රමපය. එතකොට අපි ওই අංශ දෙකට පොදුකාර අවශෝෂණ අනුපාත වෙන වෙනම හදන්න ඕනේ. බලන්න. අපි පොදුකාර අවශෝෂණ අනුපාත හොයන්න යනවා. ඉස්සලාම අපි ලැබෙන්නෝ මෙහෙම යන්ත්‍ර දෙපාර්තමේන්තුව පොදුකාර පිරිවැය පෝකාපී අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත් මුළු පොදුකාර පිරිවැය බෙදන්න අයවැයගත යන්ත්‍රපය වලින්. මෙන්න අයවැයගත මුළු පොදුකාර පිරිවැය 1400.3යි මේ උත්තරය අපි වශයෙන් හොයමු. ඊට පස්සේ නිමවීම දෙපාර්තමේන්තුව හොයන්න මෙහෙම ලියලා පෙන්නන්න. එතෙන්දී පෝකාපී අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදුකාර පිරිවැය බෙදන්න අයවැයගත ඍජු ශ්‍රමපය මෙතන අයවැයගත පොදුකාර පිරිවැය නම් 9,60,000යි. එතන මේ ගානේ පොඩ්ඩක් හිතන්න දෙයක් තිබුණා උතන විතරයි. අපි කරන සේවා බෙදන විදිහ දීලා නැත්තම් මොකද කරන්නේ? මොංගල් දරාලින් කියලා අහලා ලියන්න ප්‍රශ්නේ. එන කරන්න දෙන්න. සේවා දෙපාර්තමේන්තුව බෙදන විදිහක් ඔයාලට දීලා නැත්තම් ලොකු අකුරෙන් ලියන්න මොංගල් දරාලින් කියලා. එන කරන්න දෙයක් නැහැ. එහෙම නැතුව ගානක් දෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා හින්න ප්‍රශ්නයක් ඇසිය යුතුමයි. ඔබ පෙරලා අහන්න ප්‍රශ්නයක්. බොට මොංගල්ද? මේක අපි හදන්නේ කොහොමද? යකෝ බෙදන විදිහ දීපන්. එහෙම මොකක් හරි එකක් ලියන්න. එහෙම නැතුව වෙන මොකුත් කරන්න යන්න එපා. යකෝ සේවා දෙපාර්තමේන්තුව සපයන විදිහ දැනගන්නේ ගෙදර ඇවිල්ලාද? අන්න එහෙම මොකක් හරි එකක් ලියන්න. බය නැතුව. හරි. මෙන්න. අද පේපර් එකේ ප්‍රශ්න දෙකක් විතරයි කරන්න ටයිම් එක තිබ්බේ. වෙලා මදි වුණා. නෙමෙයි. එහෙම තමයි ඉන්න ඕන. බලන්න. මෙහෙමයි මේ සේවා දෙපාර්තමේන්තුව බෙදන පදනම නැහැ කියලා ඔයාලට හිතුණාට ඒ ගානේ කොහේ හරි අස්සක එහෙම පදනමක් තියෙනවා. මොකද පේපර් එක හදන මනුස්සයෙක් එච්චර මොංගල් නැහැ. පැහැදිලි? එනිසා අනිවාර්යයෙන්ම ඔයාට එහෙම හිතුණාට පදනමක් නැහැ කියලා කොහේ හරි තැනක පදනමක් හංගලා තියෙනවා. ඒකට සුදුසු පදනමක් තියෙනවා. එලින්ම අමුහිංගලෙන් කියන්නේ සේවා දෙපාර්තමේන්තුව මෙහෙම බෙදන්න කියලා මෙහෙම නොකිය ඉඳී එනට ගාන කල්පනාවෙන් කියවුවොත් විදිහක් තියෙනවා. දැන් මේ ගානත් සමහර ළමයි කියනවා කොයි ඉතින් හරි ළමයි කියනවා කොයි ඉතින් අයවැයගත යන්ත්‍රපය දීලා නැන්නේ මේ ගානේ
කොයි ඉතින් අයවැයගත ශ්‍රමපය දීලා නැහැනේ මේ ගානේ. තියෙනවා. හරිද? එහෙම අමුන් දෙන්නේ නැහැ සමහර වෙලාවට. හංගලා දෙන්නේ. ඒකට කල්පනාවෙන් ගාන කියලා බලන්න එනකොට එimhe ඔයාලා නැහැ කියලා හිතනොත් මොකක් හරි එකක් තියෙනවා ගානේ. හරි? බලන්න. මෙන්න එතන මේ ගානේ දැන් මොකද මෙතනින් එහාට කරන්නේ? දැන් අපිට දීලා නැහැ නේද අයවැයගත දැන් මෙහෙමනේ. ඔය අර යට තියෙන වගුව පොඩ්ඩක් අවධානයෙන් කියවන්න කොන්න උතන තමයි සියල්ල හංගලා තියෙන්නේ ඔය ගානේ. ටිකක් හොඳ ගානක්. මෙන්න මෙතන. සමාගම විසින් නිපදවන ලබන භාණ්ඩ දෙක සඳහා අදාළ තොරතුරු. එයාලා හදනවලු භාණ්ඩ වර්ග දෙකක් A සහ B කියලානේ. A සහ B. A එක ප්‍රාථමික පිරිවැය දෙනවා වෙනම. ඒකකයක් සඳහා අවශ්‍ය පැය අයවැයගත පැය ගන්න එක ඒකකයක් සඳහා. A ඒකකයක් සඳහා යන්ත්‍ර පැය 5ක් ඕනේ. B ඒකකයක් සඳහා යන්ත්‍ර පැය 6ක් ඕනේ. A ඒකකයක් සඳහා ඍජු ශ්‍රම පැය 4ක් ඕනේ. B ඒකකයක් සඳහා ඍජු ශ්‍රම පැය 8ක් ඕනේ. නිෂ්පාදන ඒකක A ඒකක 1000යි B ඒකක 1500යි. දැන් මේ බලන්නකෝ. මෙතනින් මේ උත්තර අපිට හදා ගන්න පුළුවන්. එක A භාණ්ඩයක් හදනවා නම් යන්ත්‍රපය තියෙන යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ එයාලා A භාණ්ඩයක් හදන්න යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ පැය 5ක් යනවා. ඉතින් අපි A භාණ්ඩ එකක 1000ක් හදනවනේ. එක A භාණ්ඩයකට පැය 5ක් යනවා නම් යන්ත්‍රපය භාණ්ඩ 1000ක් හදන්න ඒ කියන භාණ්ඩ 1000ක් හදන්න පැය කීයක් ඕනද? එක A භාණ්ඩයකට පැය 5යි නම් භාණ්ඩ 1000කට පැය 5000යි නේ. ඒ භාණ්ඩ සඳහා අවශ්‍ය යන්ත්‍රපය 5000යි නේ. එක B භාණ්ඩයකට යන්ත්‍රපය 6යි. යන්ත්‍රපය තියෙන යන්ත්‍ර දෙපාර්තමේන්තුව කියන එක අපිට තේරෙන්න ඕනේ නේ. එක B භාණ්ඩයකට පැය 6යි. එයාලා B භාණ්ඩ හදනවා කියලා 2500ක්. එහෙනම් B භාණ්ඩ සඳහා වුණ යන්ත්‍රපය 6 වැඩි කිරීම 1500 9000යි. මෙතන 5 වැඩි කිරීම 1000 5000යි. මෙතන 6 වැඩි කිරීම 1500 9000යි. 5000යි 9000යි 14000ක් උනේ. ඔක්කොම යන්ත්‍රපය AB කියන භාණ්ඩ දෙකටම හදන්න නේ. මේ බලන්නයි පාරක් එක. මේ බලන්නයි පාරක් එක. අයවැයගත යන්ත්‍රපය හොයන්නේ. ඒ භාණ්ඩ එකක් වෙනුවෙන් අයවැයගත යන්ත්‍රපය 5යි. මෙයාලා හදන්න බලාපොරොත්තු වෙන ඒ භාණ්ඩ 1000ක්. ඒ භාණ්ඩ 1000ක් වෙනුවෙන් යන්ත්‍රපය 5000ක් ඕනේ. එක B භාණ්ඩයක් වෙනුවෙන් අයවැයගත යන්ත්‍රපය කියලා 6යි. ඒතර B භාණ්ඩ හදනවා කියලා 2500. 9000යි. මේ අනුව A B කියන භාණ්ඩ දෙකම වෙනුවෙන් යන්ත්‍රපය කීයක් වුණද 14000යි නේ. අයවැයගත ශ්‍රමපය එක A භාණ්ඩයක් හදන්න ඍජු ශ්‍රමපය 4යි. ඉතින් අපිට තේරෙනවා මේ ශ්‍රමපය පාවිච්චි කරන්නේ නිමවුම් දෙපාර්තමේන්තුව. යන්ත්‍ර දෙපාර්තමේන්තුව යන්ත්‍රපය නිමවුම් දෙපාර්තමේන්තුව ශ්‍රමපය ගන්න අපිට කියනවා පැහැදිලිව නේ. යන්ත්‍ර දෙපාර්තමේන්තුවට ගන්න කියන්නේ අයවැයගත යන්ත්‍රපය. මේකට අයවැයගත ශ්‍රමපය. එතකොට එක A භාණ්ඩයකට පැය 4 ගන්න A භාණ්ඩ 1000යි. පැය 4000යි. ශ්‍රමපය කීයක් ඕනද එක B භාණ්ඩයකට? 8යි. 8 වැඩි කිරීම 1500 12000යි. මේ අනුව ඔක්කොම ශ්‍රමපය අපිට ඕනේ 16000ක්. සාමාන්‍යයෙන් ගණන් වල මෙහෙම හදලා ගන්න දෙනවා අඩුයි. නමුත් ඒ වෙලාවට සිට දීලා තියෙනවා. දුන්නොත් තමයි මේ විතර හදලා ගන්න ඕනේ. වැදගත්. අපි කන මෙච්චර අමාරුවට වේද? මෙච්චරම ලේසි ගණන් එන එකක් නෑ ඒලවල. මීට වඩා පොඩ්ඩක් අමාරු වෙයි. මේක අමාරු නෑ. හිතන්නයි තියෙන්නේ. මීට වඩා අමාරු ගණන් ඒලවල ඇවිල්ලා තියෙනවා. මම අද හදනවා. මේක සාමාන්‍ය මට්ටම. මම හිතන්නේ මේක අමාරු නෑ ළමයි සුට්ටක් හිතන්න. ඔයාලට අලුත් මේක. නමුත් අමාරු නෑ. තේරුණාද? හදලා ගන්න. එතකොට මේක බෙදන්න 14000. මේක ඒලවල ගණනක් තමයි. මේක බෙදන්න 16000යි. මෙතන රුපියල් 100යි
යන්ත්‍ර පැයකට. මෙතන 16 වරක් 696 නේ. yes 60යි. ශ්‍රම පැයකට. ඔන්න පොදුකාර අවශෝෂණ අනුපාතය මෙතන යන්ත්‍ර පැයකට රුපියල් 100යි, මෙතන ශ්‍රම පැයකට රුපියල් 60යි. පැහැදිලි? තේරුණාද ළමයි? මේ ගණන් ටික හදනකොට ඔයාලට හරියට වැඩි එනවා. මම මේ පොදුකාර ගණන් ටික හදලා ඉවර කරනකොට ඔයාලට පොදුකාර පිළිවෙල හොඳටම පුළුවන් වෙනවා. මම මේ අර අන්තිමට දාලා තියෙන 19 18 17 වෙලට යනකොට ඔයාලට තේරෙයි ඒ වගේ අපිට ඉගෙන ගන්න දෙයක් වෙනවා කියලා. ඒ ටික හදලා යනකොට නියමයි. දැන් බලන්න. දැන් මේ ගණන් හදන්න යනවා. අපිට මොකද්ද කියන්නේ? එක මේ අසම්පූර්ණ පොදුකාර සටහන සම්පූර්ණ කළා අපි කළා. අන්තර්ගාන අනුපාත හෙව්වා. ඒකත් හරි. දැන් කියනවා A සහ B කියන භාණ්ඩ සඳහා නිෂ්පාදන පිරිවෙල හොයන්න. ඒ වගේ වෙලාවට මේ මැනේජ්මන්ට් ඇකවුන්ටින් වල මෙහෙම හොයන්න පුරුදු වෙන. මේ AB දෙතුන් පාර ලියන්න යන්න එපා. එතකොට ඔයාලගේ වෙලාව නාස්ති වෙනවා. A වෙනම හදෝ B වෙනම හදෝ එහෙම ඕනේ AB. ප්‍රාථමික පිරිවෙල දෙනවනේ. A කියන භාණ්ඩ ප්‍රාථමික පිරිවෙල 700යි. B කියන භාණ්ඩ 720යි. හරි. දැන් මේකේ පොදුකාර අවශෝෂණය කරන්න. පෝකාපි. පෝකාපි යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙනුත් ගන්න, නිමවුම් දෙපාර්තමේන්තුවෙනුත් ගන්න. යන්ත්‍ර දෙපාර්තමේන්තුවට දැන් ඒ භාණ්ඩයක් හදන්න යන්ත්‍ර පැය 5යි. ඒත් එක්ක B භාණ්ඩයක් හදන්න යන්ත්‍ර පැය 6යි. A භාණ්ඩයක් හදන්න ශ්‍රම පැය 4යි. B භාණ්ඩයක් හදන්න ශ්‍රම පැය 8යි. මේක වැඩි කරන්න යන්ත්‍ර පැයක පොදුකාර අවශෝෂණ අනුපාතයෙන් රුපියල් 100යි. දැන් මෙතනත් වැඩි කරන්න 100. මේ තියෙන එහා B භාණ්ඩ සඳහා අදාළ යන්ත්‍ර පැය ගන්න, යන්ත්‍ර පැය ගන්න වැඩි කළා යන්ත්‍ර පැයක පොදුකාර පිරිපැන්. ශ්‍රම පැය 4යි 8යි ශ්‍රම පැයක පොදුකාර පිරිපැය 60යි. මෙතනින් 500ක් අවශෝෂණය වෙනවා, මෙතනින් 240ක් අවශෝෂණය වෙනවා. මෙන්න මුළු පිරිපැය 1440යි. මුළු පිරිවෙකේ 1440 1800 නේ. පැහැදිලිද? ගතේදී පැහැදිලිද? ඒවා මම කියලා දෙන්න කලින් හරියට හදුවා නම් අත උස්සන්න බලන්න. හොඳයි. හදුවා. මේ මැදිද ඔය වගේ ගානක් ෆස්ට් ටයිම් හදද්දී වරදින්න පුළුවන්. නමුත් ඊට පස්සේ ගානක් දුන්න ගමන් ඔයාලා දැන් බලනවානේ. මෙහෙමද ඒක ගණන් ගොඩක් හදන්න ඕනේ. ඒතකොට තමයි මේක තේරෙන්නේ. ඒකෙන් මම කියන්නේ ඉතින්. ප්‍රශ්න පත්‍ර ටිකක් එම කරන්න. ඒතකොට හරියට එනවා දැන්. ඉස්සරහට මම පේපර්ස්ම කරන්නම්කෝ. පන්ති ඇතුළෙත් පේපර්ස් කරන්නම් ෆුල් සිලබස් එකෙන් නේ. පන්ති ඇතුළෙත් පේපර්ස්, පේපර් ක්ලාස් එකෙත් පේපර්ස්. හරි බලන්න. යමු ඊළඟ ගන්නට.
MCQ තව ටිකක් වැඩියෙන් අහනවා. මම MCQ ටිකක් කරන්න කියලා මම විශේෂයෙන්ම ඔයාලට මේ මම අතින් ලියපු MCQ ප්‍රශ්න 200ක් විතර ප්‍රමාණයක් හැදුවා. මට හිතෙනවා ඒ ටික කරනකොට ඔයාලගේ MCQ සම්බන්ධයෙන් කියන්නේ මම හැම පාඩමක්ම අරගෙන ඒක කළේ හැම පාඩමකින්ම විභාගෙදී කරකවන්න පුළුවන් එක එක පැති වලින් හිත MCQ හැදුවා. තව හදන්න තියෙන අතර මම මෙතන මැනේජ්මන්ට් ඇකවුන්ටිං වලට වගේ තමයි ආවේ නෑ. මට හිතෙනවා ඒ ටික කරගන්නකොට සමහර වෙලාවට ඔයාලගේ MCQ වල තියෙන තව ගැටලු හරියයි කියලා. මොකද මේ අතරම ඉතින් මේ MCQ ප්‍රශ්න හදන්න ලොකු වෙලාවක් යනවා. ඒක ටිකක් අමාරු වැඩක්. හරියට කියන්නේ එක්සෑම් එක වගේම හදන්න එපා. එහෙම නෙමෙයි විභාග මට්ටමටම තියෙන MCQ මම අතරම ඒ වගේ ප්‍රශ්න 200ක් විතර ප්‍රමාණයක් හදලා ටයිප් සෙටින් කරලා ඔක්කොමත් කරලා රෙඩි කරගෙන ඉන්නවා. තවත් එතෙන් ප්‍රශ්න 50ක් 60ක් මම හදන්නම්. මම හිතනවා ඒතර MCQ ප්‍රශ්න අපි 200ක් විතර ප්‍රමාණයක් කොහොමදත් කරගමු කියලා පන්ති ඇතුලේ. ඉතින් එතෙන්දී පේපර්ස් වලට අමතරව මගේ MCQ ටිකක් කරගත්තොත් මට හිතෙනවා තව ප්‍රැක්ටිස් එකක් එයි කියලා. මම තාම ඔයාලව තේරලා නැහැ. හරිද? බලන්න. අද පේපර් එක ලියද්දි තමයි තේරුනේ ටයිම් මදි කියලා. හරි බලන්න. ඒක තමයි මම ළමයි ඔච්චර කට කැඩනකම් කියන්නේ. ඕක තමයි මම තරහ අරගෙන ඊයේ බැන්නේ. ලියනකොට තමයි තේරෙන්නේ තමන්ගේ අඩුපාඩු නේ. ඒතර තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න. ඒතර තමයි දැන් බොරුවට දුකද කියන පේපර්ස් තව ගොඩක් ලියමුලු. හොඳයි ලියමු. හරි. නෑ ඉතින් ළමයෙක් විභාග නොකර ඉඳලා දැන් කරන්න පටන් ගත්තා නම් ඔයාලට තේරෙනවා මම මෙච්චර කල් කියපු කතාව ඇත්ත කියලා. ඔයාලට නෙමෙයි. මට පවා ළමයි ওই අත්දැකීම තියෙනවා. අයි බොරු කියන්න අවශ්‍ය නැහැනේ. ඒ ඇත්තම කියනවා නම් එකපාරක් මට මතකයි ඒ චාර්ටඩ් කරගෙන යනකොට FM කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට්. ඔක මට පළවෙනි පාර ලකුණු මදි වුණා. ලකුණු 50ක් වනේ පාස් වෙන්න නමුත් 50ක් තිබෙන්නේ නැහැ. ඒතර ආයි පාරක් මට කරන්න වුණා. ඇත්තට මට මතකයි මට හොඳ දැනුමක් තිබ්බා. හරිද? හොඳ දැනුමක් තිබිලත් මට ඒක පාස් නැහැ. මට ෂුවර් මට හොඳ දැනුමක් තිබ්බා. මම හොඳට පාඩම් කළා. මම හොඳට බැලුවා. ඒකට අදාළ කරන ඇත්තට මම චාර්ටඩ් ලාස්ට් ස්ටේජ් එකේ ඔක්කොම සබ්ජෙක්ට්ස් මම සෙල්ෆ් ස්ටඩීස් කරලා පාස් වුණේ. ඉතින් ඇත්තටම මේ ඒ සබ්ජෙක්ට්ස් හතරක්ම ක්ලාසස් යන මට විදිහක් තිබුණේ නැහැ. ඉතින් ඇත්තටම මට මතකයි එක සබ්ජෙක්ට් එකක් ඔය FM කියන එක. ඉතින් එතෙන්දි මට මතකයි නෑ චාර්ටඩ් සල්ලි ගන්න ෆේල් කරනවා නෙමෙයි. ඉතින් අපි හරියට ලියලා නැති ලකුණු මේකනේ 49 තිබ්බත් ෆේල් නේ 50ක් ඕනේ ගන්න. යාලා බොරුවට පාස් කරන්නේ අතින් දාලා. හරිද? මට 49ක් තිබෙනවා. 42ක් හරි ඔහම ගියේ. ඉතින් අතරම මට මතකයි මම මේක තේරුම් ගත්තා. චාර්ටඩ් මම FM සහ මට ඔඩිට් කියන සබ්ජෙක්ට් එකේ මම හිරලා හිටියේ ඒකත් එහෙමයි. මට තේරුණා මේවා මේ විභාග මේ පේපර්ස් නොකර කොට දාන්න බෑ කියලා. විශේෂයෙන්ම FM එක. ඔඩිට් සබ්ජෙක්ට් එක මට ඒක වෙන හේතුවක් මත ඒක මට ස්ටඩි කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒ නිසා මම ඒක පොඩ්ඩක් වරක් වෙලා පාස් වුණේ. කොහොම හරි ඉතින් මගේ අත්දැකීමක් මම අද කියන්න. ඉතින් මට එතෙන්දි තේරිච්ච දෙයක් තමයි මේක ගොඩ යන්න බෑ ප්‍රශ්න කරන්න නැතුව කියලා. ඊපස්සේ මට මතකයි මම මොකද කළේ? අර දැනුමක් තිබ්බ මේ පොත්පත් ටික පොඩ්ඩක් තියාගෙන සියලුම පුළුවන් තරම් පාස් පේපර්ස් ඔය මම කළා. ඔව්ගේ අවුරුදු 4ක 5ක පේපර්ස් බල කළා. ඒත් ඔය එක එක පන්ති වල දුන්නු පොත්පත් තියෙනවනේ JMC එකේ IS එකේ ඒ පොත්පත් අරගෙන ඒවට ගියපු එන යාළුවෙක්ගේ නෝට්ස් අරගෙන හද බැලුවා මම. ඉතින් ඇත්තටම එතකොට තමයි මට තේරුනේ මාගාව දැනුම තිබ්බට මේක විභාගයකට ඇප්ලයි කරගන්න එකයි ප්‍රශ්නේ කියලා. අන්න එතන තමයි කතන්දරේ තියෙන්නේ. අපිට දැනුම විභාගයට ඇප්ලයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කොච්චර දැනුම තිබ්බත්
නොලෙජ් එක තිබ්බත් අපි ඒක එක්සෑම් එකට ඇප්ලයි කරගන්න විදිහ අවුල් වෙනවා. ඒ නිසා තමන් කියන්නේ ලියන්න දැනගන්න ඕනේ. ලියන විදිය දැනගන්න ඕනේ. ඒක ඇත්තටම කියනවා නම් තමන් ඒක තේරුම් ගන්න ඕනේ. ලියලම තමයි ඒක ප්‍රැක්ටිස් එක ගන්න ඕනේ. ළමයි කන මේක BS වලටත් පොදුයි දෙවල් BS වලටත් තියෙනවා. තියරි සබ්ජෙක්ට් එකකට විශේෂයෙන් තමන්ට ලියන විදිහනේ. හරියට කොහොමද මේකට අප්‍රෝච් කරන්නේ ලියන්න ඕනේ. ලිය බලන්න ඕනේ. ලිය බලන්න ඕනේ. ඉතින් අපි ওই චාටඩ් වල තමයි ওই පාඩම් අපි ඉගෙනගෙන තියෙන්නේ. මට මතකයි ඔක අර තියරි අපි ඔඩිට් පේපර් එක වගේ. ඒකද අපි ලියනවා. අපි ලිව්වට සමහර වෙලාවට ලකුණු ලැබෙන්නේ නැහැ. අපි අඩුපාඩු ටික අපි දැනගන්න කාට හරි මේක බලන්න ඕනේ. පේපර් මාකින් කරනකොට දැන් විභාගය ලියලා බලනකොට ඊට පස්සේ ගුරුවරු අපිට කියනවා නේ. මෙතන තමයි අවුල තියෙන්නේ. ඔයාගේ මේ ලියවිල්ල මෙහෙම අවුලක් තියෙනවා. ඔයා කොච්චර හොඳට හිතන් හිටියත් දන්නවා කියලා නෑ. ඔයාගේ උත්තරේ කෙනෙක් දකින්න ඕනේ. ඉතින් ඒ නිසා තමන් විභාගය ලියලා බලන්න ඕනේ. ඒකවුන්ටින් හද බලන්න ඕනේ. ඒතකොට තමයි ඔයාලට තේරෙන්නේ මේක මෙහෙමයි. අනිත් එක ගොඩක් ළමයින්ට පැය 3න් විභාගෙ ලියා ගන්න බෑ කියන එක තේරෙන්නේ විභාග කරනකන් තේරෙන්නේ නෑ. හැමෝම හිතන් ඉන්නේ ඕක මොකද පැය 3න් කරන්න පුළුවන් කියලා. නමුත් කරාදි තමයි තේරෙන්නේ පැය 3න් මේක ගහනවා කියන්නේ. මම හැම වෙලෙම කියනවා මේ කවුන්ටින් A level පේපර් එක පැය 3න් ලියනවා කියන්නේ හෙන අමාරු වැඩක්. මාර ලොකු මැච් එකක්. පැය 3ක් ඇතුළත මේ ටික ප්‍රශ්න ටික ඔක්කොම කරලා ඉවර කරනවා කියන්නේ ඇත්තටම කියනවා නම් හරියට පේපර් එක ලියලා ඉවරනකොට මොලේ රිදෙනවනේ පැය 3ේදී. අන්තියේදී ඒක දැනෙන්නේ නැහැ. විභාගෙ ලියලා ඉවරනකොට මොලේ කොලොප්පන්නේ. මොංගල් වගේනේ. ආයි පාර වෙන වැඩක් කරන්න බෑනේ. මේ ළමයි කියන ලස්සන කතන්දර. ඔසේ පළවෙනි පාර විභාගේ මම කලේ ප්‍රශ්න 3යි. දැන් කීයක් පුළුවන්ද ළමයෝ? දැන් ප්‍රශ්න කීයක් කළාද ඔයාද ඒකේ? බලමු අපේ ළමයිකින් අහලා. දැන් පහම කළා. බලන්න ළමයි. ලස්සන කතන්දරයක්. ඒ ළමයි කියන පළවෙනි පාර එයාට ප්‍රශ්න 3යි කරගන්න හම්බුනේ. දැන් එයා ප්‍රශ්න 5ම කරගන්නවා. දැක්කද? විභාග වලින් පුහුණුව ලැබෙනවා කියන එක තේරෙනවද? තේරුණාද? ඒක හොඳ උදාහරණයක්. ඔබ අතරින්ම කෙනෙක් කියන්නේ. උචිත ඉමේජ් කියන්නේ. රයිට්. ඉතින් අතරම ඒක හොඳ දෙයක්. ඔබගේ අතරින්ම ඔබෙන් එකකි මේ මිනිසා. මම නෙමෙයි කියන්නේ. ඔබෙන් කෙනෙක් මේ මිනිසා කියන්නේ. පළවෙනි පාර ප්‍රශ්න 3යි. නමුත් දැන් 5 ලියා ගන්න පුළුවන්. බලන්න ප්‍රෝග්‍රස් එක නේ. බලන්න ප්‍රෝග්‍රස් එක. හරි. බලන්න. ළමයි කන A level postpone වෙයිද? අනාවැකි කීම හැමදාම කරන්න ඕනේ නැහැ. මම ඒවා අනාවැකි පළ කරලා තියෙනවා. හරි. මම ඊළඟට එනවා ප්‍රශ්න අංක 22ට. බලන්න ප්‍රශ්නේ 22. බලන්න ප්‍රශ්න අංක 22. මම කියවන්න මේ ගානට කලින් මේ ළමයින්ගේ අදහස් වලට වැදගත් ළමයෙක් කියනවා සර් මම සෙකන්ඩ් පේපර් එක කරලා තීරුම් ගත්තා මගේ ටයිම් මැනේජ්මන්ට් කරන විදිහ අවුලක් තියෙනවා කියලා. දැන් නම් ටයිමින් තියලා පේපර්ස් කරනවා. මටත් අද දෙකයි කරගන්න පුළුවන්. මම අනිත් virtual exam දෙකම සෙකන්ඩ් එක කළේ නෑ. ඒත් ෆස්ට් එක විතරක් කළා. බයයි සෙකන්ඩ් එක කරන්න. අද කොහොම හරි කළා. ඒ දෙකයි කරගන්න පුළුවන් නේ. ලබන පාර ඊට වඩා කරගන්නවා. දැන් මේ අවංක අදහස්නේ බොක්කෙන්නේ කියන්නේ. නේ. වෙනදට MCQ එක විතරයි ලුකලේ කියන ළමයා මම නම කියන්න තියෙන හොඳ නැති නිසා. ඊළම කියනවා දැන් බයට ඒ කියන්නේ බයට කියලා කියන්නේ මොන බයටද? අපි මොන හරි කියන බයටනේ. ෆස්ට් එක කළා නිකන් හිටියලු සෙකන්ඩ් එක නොකර හිටියලු. අද ෆස්ට් ටයිම් ගිහලා එයා සෙකන්ඩ් පේපර් එක කළාලු. කරපු ගමන් එයාට පුළුවන් එයාට තේරුණාලු එයාට කරගන්න පුළුවන් ප්‍රශ්න දෙකයි කියලා පැය 3ට. ඔබ ප්‍රශ්න පත්‍ර නොලියන තාක්කල් ඔය අත්දැකීම පළවෙනි පාර A level වලට උනොත් මොකද කරන්නේ? ඊළඟ පාර A level කරන්න වෙනව නේද? දැන් නම් අපි තව එක්සෑම් එකක් තියෙනවනේ. නේද? මම කියන එක තේරුම් ගන්න. ආදරෙන් කියන්නේ. ඔය ෆස්ට් එක්ස්පීරියන්ස් එක හම්බුනේ A level විභාගෙදී නම් ඔය මොකද කරන්නේ? ඔය දේ තේරුම් ගත්තොත් එහෙමනම් ඔයාට තමන් ගැන තේරෙන ළමයෝ උසස් පෙළ විභාගෙට ගියාට පස්සේ මට ළමයි කියනවානේ මම සාමාන්‍යව දන්නවා මම ළමයික පෞද්ගලික හිතවත්නේ කතා බහ කරනවානේ නේ විභාගෙ කළා ඉවරනවා කියලා හක බලාගෙන ලොකු සීන් එකක් යන්නේ නැහනේ පාරක දුරක දැක්කත් මම කතා කරනවා ළමයි මට කෝල් කරනවා WhatsApp කරනවා දැන් ඉස්සර දැන් මැසේජ් කරනවා කෝල් කරනවා මට හැමෝම කියනවා සර් එක ප්‍රශ්නයයි ලියා ගන්න පුළුවන් නේ කියලා ළමයිනුත් මගේ අතීතේ ඉඳලා තියෙනවා
මම ওই ප්‍රායෝගික මිනිස්සුනේ මම බොරු කියන්නේ නැහනේ. මම කවදාවත් කියන්නේ නැහනේ මගේ ආපු හැමෝටම ඒ තිබ්බ කියලා. එහෙන් බොරු කියන්නේ නැහැ. මට බොරුකාරයෙක් වෙන්න බෑනේ. නේ? අන්තිම ආපු 100%ක්ම පාස් වුණා. ඒ පට්ට බොරුනේ ළමයි. පන්තියේදී ළමයි 10 15 වෙනනම් කීයද ඇයි ළමයි 300ක් විභාගෙට ගිහිල්ලා 100% පාස් කියනවා නම් මම සක්කරගේ පුතා වයිම වෙන්න බෑ. හරියට මම කියන විදිහට ඔක්කොම වැඩ ටික කරනවා නම් මට එහෙම කීත හැකියි. මේ ළමයි මං කියනවා කරනවද? විභාගයක් ලියන්න ගිහම ලියන්නේ නැති ළමයි. ඉතින් මං කිව්වොත් එහෙනම් අසාමාන්‍ය ළමයි විතරක් මම ෆිල්ටර් කරලා ගන්න ඕනේ. ලංකාවේම විභාගයක් තියලා මගේ පන්තියට. එහෙම නෑනේ. ඔබ හැමදෙනාම එනවනේ නේ. එතකොට ඔය ඔහොම ගුරුවරයෙක් කියනවා නම් පට්ට බොරු නේවා. ආපු ඔක්කොටම ඒ හම්බුණා. පට්ට බොරු ඉතින්. ඒ බොරු මම කියන්නේ. එන ළමයින්ට ඒ හම්බ වෙනවා. හොඳට වැඩ කළොත් එimhe නැත්තම් B හම්බ වෙනවා, C හම්බ වෙනවා, S හම්බ වෙනවා. වැඩ නොකරලා ළමයි ෆේල්ුත් වෙනවා. ෆේල් ළමයි කියන්නේ නැහැ. ඒතර ගුරුවරු හිතන්නේ ෆේල් නැහැ කියලා. කියන්නේ නැති කොට සමහර අය හිතා ගන්නනේ ෆේල් වෙන්නේ නැති කියලා නේ. හරි ප්‍රැක්ටිකල් කතා කරන්නේ. මම මේ කියන්නේ මට අවශ්‍ය ඔයාලා මේක සමහරවිට රෙකෝඩ් කරලා තැන් තැන්වල යවයි මට කමන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. මේක තමයි යථාර්ථය නේ. ඉතින් එතකොට තමන් කවුද කියලා තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම නේ. ඔයා කවුද? ඔය පේපර්ස් ලියනකොට ඔබ කවුද කියලා තේරෙනව නේ. ඒ නිසා ඔයාලා ගොඩාක් අදහස් දක්වන මහරි ආස මෙහෙම ඔයාලා අපි කියන්නේ මේ හිතේ තියෙන දේවල් ටොක් ගාලා එළියට මේ කියන එකට. මට තාම පැය 3කට ප්‍රශ්න දෙකයි පුළුවන් කරගන්න. ඒක එක්සෑම් ටික ලියන්න A level එක්සෑම් එකේ ඔක්කොම ප්‍රශ්න කරන්න පුළුවන් වේද? ඒක ඔය හදා ගන්න ඕනේ. මට කියන්න බෑ මගේ එක්සෑම් ටික ලියපු ගමන් අනිත් පැත්තට ඔයාලට මේක කරන්න අනිවාර්යෙන් පුළුවන් වෙයි කියලා. නමුත් ඔයාලට හොඳ පුහුණුවක් ලැබෙයි. ඔයා නැවත නැවතත් ප්‍රශ්න දෙකයි නම් ලියන්නේ ඔයාගේ අප්‍රෝච් එක මාරු කරලා බලන්න. ඉස්සෙල්ලාම පළවෙනි ප්‍රශ්නේ කරන එක නවත්තන්න. ගොඩක් අයට තියෙන ලොකුම අවුල තමයි ඉස්සෙල්ලාම සමාගම් ගානින් පටන් ගන්නවා. ඒක නිසා තමයි ඔයාලට මුකුත් ඉස්සරහට කරගන්න බැරි. මම රෙකමන්ඩ් කරන්නේ ඉස්සෙල්ලාම සමාගම් ගන්න හදන එක. මං කියන්නේ ඉතුරු ප්‍රශ්න ටික හදලා සමාගම් ගන්නට එන්න කියලා. සමාගම් ගන්න රූල් කරලා තියාගත්තා ගියා. ඊට පස්සේ සමාගම් ගන්න ගත්තා ගැලපිලි ටික කළා. ඊළඟ ගන්න පැන්නා. එහෙම නැති වුණොත් වැඩි නා ගන්නවනේ. ඒක වෙන ඔබ ඔබගේම ක්‍රමයක් හදාගන්න පැය තුනෙන් පේපර් එක කරගන්න. පැහැදිලිද? ඒක ඔයාම තේරුම් ගන්න. ඔයා එක එක විදිහට කරලා බලන්න. මගේ විභාගම ඕනේ නෑ. ඔයා පාස් පේපර්ස් ටිකක් තරම් ප්‍රැක්ටිස් කරලා බලන්නකො පැය තුනෙන් කළා. ඔබට හොඳ ක්‍රමය ඔබ තෝරගන්න. MCQ පේපර් එක කරනකොට ඉස්සෙල්ලාම පළවෙනි 30 කරන්න එපා. 31 සිට 50 දක්වා කරන්න. MCQ එකේ 31 ඉඳන් 50 වෙනකම් කරන්න. ඊට පස්සේ එකේ ඉඳන් 30 වෙනකම් කරන්න. ඒ වගේ වැඩවලින් වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. හරි බලන්න. අලමේ කියන අද සමාගම් ගන්න කලේ අන්තිමට. එතකොට ඔක්කොම කරගන්න පුළුවන් වුණා. ඉතින් අපිට පරණ වර්චුවල් එක්සෑම් ටිකක් දෙන්න. මට හරි ආසයි මෙහෙම. දෙන්නේ නැහැ දැන් මම. හරි. ඒ ගොඩක් ළමයි කියනවා. සමාගම් ගන්න අන්තිමට කරපෙකින් ගොඩ දාගන්න පුළුවන් වුණා කියලා. ඔය බැලන්ස් කරන්න යන්න එපා. මම ඔයාලට අදහස් කියන්නේ මේ බලන්න මේ ළමයි මේ වැඩ කරපු ළමයි මම ෆස්ට් පේපර් එකේ එක ප්‍රශ්නයක් කළේ දෙක ටෙස්ට් එකේ ප්‍රශ්න තුනක් කළා සෙකන්ඩ් එකේ නේ පළවෙනි ප්‍රශ්නෙත් ඔක්කොම කළා මේ අද එක ගැන කියන්නේ ඉතුරු ප්‍රශ්න හැම එකම කළා නේද හැම ප්‍රශ්න හැම එකම එකක්ම කළා එකද ඔයාගේ දිනුව ඊයේ බෑන් එක හොඳයි කට්ටියට මොලේ පෑදිලා. ඔබ ඉතින් එක එක විදිහට බලන්නේ මොලේ පාද ගන්න පුළුවන් වේද කියලා තමයි. නේද? මම මේ කියවන්නේ ඔයාලගේ අදහස්. දැන් මේව නොකරන ළමයින්ට දැන් තේරෙනවද? ඔයාලගේම අය කියන පළවෙනි ටෙස්ට් එකේ එක ප්‍රශ්නයක් කරගන්න හම්බුනේ. දෙකේ ප්‍රශ්න දෙකයි. තුන්වෙනි ටෙස්ට් එක එනකොට ඔක්කොම කරගත්තා. පළවෙනි ගානත් සම්පූර්ණයෙන්ම හදලා අනිත් ඒවා මට තේරෙනවා කියන්නේ මම හරි කොටස් ටික හරි කළා කියන එකයි. ඒ අතරම හරි සතුටුයි. එකලා මේක හරි අරගත් එක ගැන මම කියන්නේ මේවා අහගන්න. මේවා අහලා මේවෙන් ගොඩ යන්න මේක සමහරවිට පන්ති වල එච්චර කෙරෙන්නේ නැති දෙයක් මෙහෙම නේ ළමයාට විභාගේ තියලා ඒක ගොඩ යන විදිහත් අපි ඔයාලට කියලා දෙනවා අතරම බැලන්ස් කරන්න ගියාම බැලන්ස් වෙන්නේ නැති වුණොත් අනිත් ඒවා හරියට කරගන්න බැරි වෙනවා ඔය එකත් ඇත්ත නිසා බැලන්ස් නොකර ඉන්න බැලන්ස් කරන්න කියලා කොහෙවත් කියලා නැහැ නේ බැලන්ස් වුණා කියලා 아무තෙන් ලොකු ලකුණක් හම්බ වෙන්නේ නැහැ බැලන්ස් නොකර ඉන්න ඉස්සරහට හරි
ඉතින් මෙහෙම අපි කියලා දෙන්නේ අපි මේව මග පෙන්වන්න නැතුව සමහර වෙලාවට ඔයා මේවා දන්නේ නැති නිසා නේද? හරි. දැන් එන්න ඊළඟ ගන්නට යන්නම් මම. මෙන්න. පළවෙනි එකට 48ක් තිබ්බා. දෙවෙනි විභාගයට 63ක් තිබ්බා. මේ පාර 70ට වඩා ෂුවර්. හරි සතුටුයි ළමයි ඔයාලගේ අදහස් වලට මට. රයිට් පළවෙනි විභාගයට 48යි තිබ්බේ. සෙකන්ඩ් එකට 63ක් තිබ්බා. වෙරි ගුඩ් නේ. ඔයාගේ හොඳ ප්‍රෝග්‍රස් එකක් තිබිලා තියෙනවා. මේ පාර විභාගයට 70කට වැඩිය මට ෂුවර්. වෙරි ගුඩ්. ඒ කියන්නේ සිදුවිය යුතු දේ සිදු වෙමින් පවතිනවා. ඒ කියන්නේ ඔයා ඒකක නෙමෙයි ඉඳලා තියෙන්නේ නේ. ඔයා C1කටත් පල්ලෙහාන් ඉඳලා ඉන්නවා. C1 ඉඳලා තියෙන්නේ. නමුත් ඔයාලට තේරෙනවා ඔයා දැන් ඒකකට ඇවිල්ලා තියෙනවා කියලා. ඒක තමයි වෙන්න ඕනේ. අපිට මෙහෙම කියන්නේ මල්ෂි. හොඳයි. හරි. ඒක තමයි වෙන්න ඕනේ. ඒ ඔයාලගේ අදහස ගැන අපි පුදුමාකාර සතුටුයි නේ. ඔයාලටම තේරෙනවා ඔයාගේ ප්‍රෝග්‍රස් එකක් 48 63යි. බලමු ඔයාලට අනිවාර්යෙන් 75ක් තියෙන්නේ පාර. මම try කළොත් top 10 අතරට එන්නත් පුළුවන්. හරි. මාත් කලින් දෙකම ලිව්වේ මම දන්නවා හැමදේම කියලා හිතාගෙන. හැබැයි මේ පාර හොඳට පොත් බලලා පාඩම් කරලා ගැම්මෙන් ලිව්වා. හරි සතුටුයි ඔයාලගේ අදහස් දැක්වීමට. හරි සතුටුයි. එහෙම සර්ගේ මහන්සිය ඇප්‍රීෂিয়েට් කරනවා. මම සර්ගේ ක්ලාස් එක පටන් ගත්ත දවසේ ඉඳන් හිටියා ගෝල්ඩන් ගේට් එකේ. ළමයි 6 දෙනා එදා හිටියේ. ඔව් නේද? ළමයි 6 එකකින් අපි ඔයාලා පන්ති පටන් ගත්තේ. හරි මට සතුටුයි ඇත්තම ඔයාලත් එක්ක එහෙම අවංක අදහස් වමාරු කර ගැනීමකට ලැබීම ගැන නේ. ඒක ඇත්තටම හරි සතුටුදායකයි. මාත් අවංක අදහස් ප්‍රකාශ කරනවා. ඔයාලත් අවංක අදහස් ප්‍රකාශ කරනවා. මම ගම්පා ක්ලාස් එකේ පළවෙනි ළමයා අනිසුල ඉන්නවද නේද? ඔව්. හරි සතුටින් පළවෙනි දවසේ හිටපු ළමයි ටිකක් තාම අන්තිම වෙනකන් ඉන්නවනේ. ඔන්ලයින් මොනවා කළත් ඔයාලා මාව අතහැරලා දාලා ගිහිල්ලා නැහැ නේ. ඒක නත් මම පුදුමාකාර සතුටුයි නේ. ඒක තමයි. පළවෙනි දවසේ හිටපු ළමයි තාම ඉන්නවා කියලා කියනකොට මටත් සතුටුයි. මට ඔයාලා නොපෙනුනත් ඔයාලා මාදිහ බලන්නේ මාත් එක්ක ඉඳලා තියෙනවා නේ. හරි. මට එක්සෑම් ෆස්ට් එක්සෑම් එකට 65යි සෙකන්ඩ් එක්සෑම් එකට 78යි තර්ඩ් එකට 80කට වඩා ඒ කියලා හිතනවා. මට හරි සතුටුයි ළමයි බලන්නකෝ. මාත් එක්සෑම් ඔව් මට එක්සෑම් පළවෙනි එකට 65 ළමයි දෙවෙනි එකට 78යිලු තුන්වෙනි එකට 80කට වඩා ගන්නවලු ෂෝක් නේ. ඉතින් ඒකනේ වෙන්න ඕනේ නේ. බලන්න ඔයාලගේ දිනුවක් තියෙනනේ. ඒක තමයි වෙන්න ඕනේ. හරි සතුටුයි. ගම්පහ ක්ලාස් එකේ අන්තිමට අපි ළමයිත් ඉන්නවා සර්. අසහන්න ඕ. හොඳයි. නියමයි. නියමයි ඈ. හරි සතුටුයි මට. මේ අයලා කොහමරි කට්ට කාගෙන මාත් එක්ක ඉන්නවා බණුන් අහගෙන නේ. ඒක තමයි වෙන්න ඕනේ. හරි සතුටුයි. හැමදාටම වඩා සතුටු දවසක් මට අද. නේද? කොහමරි එලිලා හිටියා කියන්නේ ඔයාලා හැමදෙනාම නේ. අපි මොකද කියන්නේ අපි අන්තිම මේ අපි දැන් ලබන බදාදට වගේ අපිට පුළුවන් අපි නැත්තම් මේ ලබන සතිය අපි මේ පාඩම ඉවර කළා ආයෝජනකින් ඉවර කළා සින්දුවක්වත් කියමු නේ ළමයි සතුටු වෙන්න. කාටද සින්දු කියන්න පුළුවන්? ඈ දක්ෂ ගායකයෙක් ඉන්නවනම් මම සින්දුවක් කියන්න දෙනවා නෑ පන්ති අන්තිම දවසේ වෙනකන් ඉන්න ඕනේ නෑ. අපි ආයෝජනයකින් ඉවර කරන දවසට සින්දුවක් කියමු. ඒතර සිලබස් එක නිල වශයෙන් ඉවරයි. ඊට පස්සේ පේපර්ස් කරන්න තියෙන්නේ. නේ. ඔයාලගේ අතට ගායකයෙක් ඉන්නවනම් මම chance එකක් දෙනවා. ඕනේ ළමයි අපි නිකන් වෙනසකටත් එක කියමු right? යොහානි ඔන්නේ මගේ ගෝලයක් තමයි ওই සිරසෙ මේ දවස්වල මොකද්ද ස්ටාර් ප්‍රෝග්‍රෑම් එකක ඉන්නවා අක්කයි නංගි සින්දු කියන්නේ. අපේ විහාර මහදේවකේ ගැන ළමයා කවුද නම මට මතක නැහැ. මගේ ගෝලෙක් තමයි.
අපි අන්තිම දවසේ සින්දුත් කිව්වා. ඔයාලගේ අතරින් කෙනෙක් ඉස්සෙල්ලා සින්දු කියනවා ඊට පස්සේ මං කියන්නම්. ඔයාලා පටන් ගන්නකෝ වැඩි. ඔයාලා කිව්වොත් මාත් කොහොම හරි එකක් කියන්නම් අමාරුවෙන් හරි ඈ. හරි. හරි. මට බලලා කියන්නකෝ හොඳ ගායකයෙක් කවුරු හරි. මෙන්න. සීමිත රොෂාන් පොදු සමාගම පෑන් වර්ග දෙකක් 1 සහ 2 නිෂ්පාදනය කරයි. ඒට නිෂ්පාදන දෙපාර්තමේන්තු 3ක් තියනවලු. යන්ත්‍ර 11 සහ නිමවුම්. සහ ගබඩාවක් ඇති අතර ඒවා වෙන ගොඩනැගිල්ල පිහිටා ඇත. දැක්කද? මේකේ නිෂ්පාදන දෙපාර්තමේන්තු 3යි. යන්ත්‍ර 11 සහ නිමවුම්. දෙක ගබඩාව වෙන වෙනම පිහිටලා තියනවලු. මේකේ 2015 වර්ෂයේ අයවැයගත් පොදුකාර තොරතුරු දීලා මේකේ මේ උඩින් ලස්සන වගන්තියක් තියෙනවා. ඒක තේරුම් ගන්න නැති. මෙයාලා පෑන් වර්ග දෙකක් හදනවා. මෙයාලට නිෂ්පාදන දෙපාර්තමේන්තු 3ක් තියෙනවා ළමයි. හරිද? එතකොට හරි. නිෂ්පාදන දෙපාර්තමේන්තු 3යි එක සේවා දෙපාර්තමේන්තුකුත් තියෙනවා. ළමනේ එතකොට මේකේ මෙහෙම කතාවකුත් කියනවානේ. මොකද මේක කියන්නේ මේ ගබඩාවක් තියෙනවා. ගබඩාව වෙනමලු තියෙන්නේ නේ. ඒවා වෙන පිටලා තියෙනවා. එතකොට යන්ත්‍ර දෙපාර්තමේන්තුව 11 දෙපාර්තමේන්තුව නිමවුම් සහ ගබඩාව. හරිනේ. ඒතර අපිට මේකේ පොදුකාර විශ්ලේෂණ සටහනේ කොටස් 4ක් ඕන නේද? මේක බෙදන්න ඕනේ පදනම් කියනවා. මේක ඇත්තටම කියනවා නම් අමාරු ගානක් නෙවෙයි. අපි හදමු. මෙමය. මේකේ යන්ත්‍ර 11 නිමවුම් කියලා දෙපාර්තමේන්තු 3යි. මේකේ සේවා දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒක තමයි ගබඩාව. එතකොට ගන්න වක්‍ර වැටුප් යන්ත්‍ර දෙපාර්තමේන්තුවල 310යි 11 එකට 630යි නිමවුම් එකට 140යි ගබඩාවට 180යි. මේකේ පදනම ඍජුනේ. එකතුව දීලා නැති අපි එක එකතුව ගන්න ඕනේ නෑ. කුලිය කර්මාන්ත ශාලාව හා ගබඩාව. එතකොට දැන් මේකේ මේ කුලිය අපිට බෙදන්න වෙනවනේ. කර්මාන්ත ශාලාව හා ගබඩාව කියලා තියෙන්නේ. ඒතර කර්මාන්ත ශාලාවේ කුලිය බිම් ප්‍රමාණයට බෙදන්න. ගබඩාව එක වෙනම දෙනවනේ. ඒතර ගබඩාව එක බෙදන්න යන්න ඕනේ. ගබඩාවට කෙලින්ම 400ලු. මම කුලිය ගබඩාවට 400 දානවා. ඒතර පදනම තෝරගෙන බෙදන්න වෙන්නේ මේ තුනනේ. එතෙන්දී කර්මාන්ත ශාලාවට 600යි. අපිට මෙතන ගන්න වෙන්නේ බිම් ප්‍රමාණය 600යි 2800යි 1600 කියන පදනමට ගන්න. 600යි. ඒතර කර්මාන්ත ශාලාවෙන්නේ මේ අංශ තුන තියෙන්නේ. 600යි 2800යි 1600යි.
එතන මේ පදනමට බෙදුවොත් එහෙම එකතු වෙලා බලමු අල්ලගත්තේ කැල්ල එකක් තියෙනවනේ 2800 600 3400යි 3400 1600 කියන්නේ 5000 නේ 5000 600 බෙදන්න ඕනේ කැල්ල එකේ ගහලා බලන්න 5000න් 600ක් කුලිය කර්මාන්ත ශාලාවට ඔක්කොම 1600යිනේ කීයක දෙන්නේ 1600 බෙදන්න 5000න් කැල්ල එක අතේ තියෙන නිසා ලේසි වැඩි කරන්න 600 192යිද මෙතන භූමි ප්‍රමාණය 192යි ඊට පස්සේ 1600 බෙදීම 5000 වැඩි කිරීම 2800 8,96,000යි 5,12,000යි හොඳයි කොහොමද බෙදුවේ හරිනේ ඊළඟ ඒ කරපු දේ තේරුණානේ එතන ළමයි මේ ගබඩාවේ පදනම මොකුත් ගන්න කියන්නේ ගබඩාවේ කුලිය අපිට දුන්නානේ කෙලින්ම එක ගබඩාවට දැම්ම මේ තුන විතරක් පදනම තෝරන් බෙදුවා වඩා තාර්කික විතරයි කරන්න වෙන්නේ ඊළඟ ආලෝකය එකත් එහෙමයි කරන්න වෙන්නේ ආලෝකය බෙදන්න වෙන්නේ වෙන පදනමක් නෑ බිම් ප්‍රමාණනේ ඔව් මට ආලෝකය ගෙන දෙවි කියලා බෙදන්න ආලෝකය භූමි ප්‍රමාණය එකත් ගබඩාවට කෙලිම දෙන 140යි එතන මෙතන ආලෝකය කීයද බෙදන්න තියෙන්නේ 600ට ඉස්සෙල්ලා විදිහටමනේ 600යි මැකුවනේ 2800 1600යි සුළු කරගත්තා නම් ලේසියි 50යිනේ 28යි 34යි 50 යෝ එතකොට 600 බෙදීම 50 වැඩි කිරීම 6 72යි බෙදීම 6 වැඩි කිරීම 28 336යි 192යි කොහොමද යන්ත්‍ර දෙපාර්තමේන්තුව සඳහා තෙල් දැක්කද කෙලින්ම යන්ත්‍ර දෙපාර්තමේන්තුව 300ක් අපි කෙලින්ම ගමු යන්ත්‍ර දෙපාර්තමේන්තුව සඳහා තෙල් පදනම තමයි ප්‍රතිපාදනය ඒව අනිත්‍යවට එන්නේ නැහැ දැක්කද ඍජු එක ප්‍රතිපාදනය නැත්නම් ඍජු යන්ත්‍ර ශ්‍රේ 1200යි බලන්න යන්ත්‍ර ශ්‍රය යන්ත්‍රවල පිරිවැය අනුව බෙදන්නේ යන්ත්‍ර පිරිවැය මම ගබඩාවෙත් යන්ත්‍ර තියෙනවනේ ගබඩාවේ යන්ත්‍ර තියෙනවා ඒතර ඔක්කොම යන්ත්‍ර කීයද 500 600යි 5ට 6ට 2ට 2යි නේ 5යි 6යි 11යි 13 2යි 15යි ඒතර යන්ත්‍ර ශ්‍රය 1200 එක බෙදන්නේ 5ට 6ට 2ට 2යි ඒකේ පදනම් ටිකක් දීලා තින්නේ ලස්සනට රවුම් වෙන්නේ නැති විදියට 5 6 11 2 13 2 15යි 1200න් 15න් 5ක් 400න් ඊට පස්සේ 1200න් 15න් 6ක් 480යි එකසිය 160යි ඊළඟ රක්ෂණය ගබඩා රක්ෂණ ගබඩාව විතරක් ගන්න ගබඩා රක්ෂණය 500යි ඒකත් ඍජු ගබඩාවට විතරයිනේ
ඍජු නැත්නම් ප්‍රතිපාදන. ඊළඟ ආරක්ෂණ ගාස්තු ආරක්ෂණ සේවකයෝ ගන්නනේ. ආරක්ෂණ ගාස්තු ආරක්ෂණ ගාස්තු 300යි. ආරක්ෂණ සේවකයෝ ගණන 10යි 12යි 6යි 2යි 5ට 6ට 3ට 1යි නේ කියන්නේ. 5 11යි 3 14යි 15යි. 300 වලින් 15 කියන්නේ 20යි නේ. 20 වරක් 5 එතන සේවකයෝ ගණන. 20 වරක් 5 100යි 20 වරක් 6 120යි 20 වරක් 3 60යි 20 වරක් 1 20යි. උච්චර නේද? දැන් ගබඩාව ප්‍රතිපෝෂණය කරන්න ඒකේ පදනම එක කියලා තියනවද? කියලා නැහැනේ. දැක්කද මේ ගානේ කියලා නැහැ. ඒතර කියලා නැහැ කියලා නිකන් ඉන්න බෑ. මැරියන් කියලා ලියලා ඉන්නත් එපා මං කිව්වා කියලා ඉස්සෙල්ලා. මොකද මොංගල් දලාලින් කියලා ලියලා ඉන්න එපා. මේකේ ගබඩා අධ්‍යාශන පත්‍ර ගන්න දෙනවනේ. ඒතර පදනම ගබඩාව ප්‍රතිපෝෂණය කරන්න ගබඩා අධ්‍යාශන පත්‍ර පදනම. ගබඩාවේ පොදුකාර පිරිවෙයි එකතුව 8යි 4යි 12යි 12යි 8යි 20 බිඳු තමයි දෙකක් ඉතුරුයි 2 1 3 4 7 1 8 1 9 5 14යි. එංගන්න ගබඩාව ප්‍රතිවිභජනය. ද්‍රව්‍ය අධ්‍යාශන පත්‍ර ගණන 25ට 15ට 10යි කියලා කියන්නේ පහෙන් බෙදුවොත් 5ට 3ට 2යි නේ. 5ට 3ට 2යි. 5 3ට 2 කියන්නේ 10යි. ඒ කියන්නේ 140. ඒ කියන්නේ මෙතන 700යි. පදනම තමයි ද්‍රව්‍ය අධ්‍යාශන පත්‍ර. 5ට 3ට 2යි. 5ට 3ට 2යි. ඒ කියන්නේ 140යි. 140යි කියලා කියන්නේ මොකද? 300යි 420යි. මෙතන 280යි නේ. හොඳයි. මෙහෙම තමයි බලන්න. දැන් මෙතන මේ කුලිය කියලා 2000 ගන්න ඕනේ ඉස්සෙල්ලානේ. 2 2 4යි 9 1 10යි 17න් 7 දැම්ම එකක් ඉතුරුයි 3 1 4 1 5යි 5 3 8 1 9යි 9 4යි 13යි 7යි 20යි 2074යිද 6 12යි 12න් 2 දැම්ම එකක් ඉතුරුයි 9 1 10යි 16යි 10 26 2 28න් 8 දැම්ම දෙකක් ඉතුරුයි 6 2 8 8 14 23 23 1 24 4 28 2882යිද 2 2 4යි 4 1 5යි 9 6 15යි 15යි 6 21යි 21යි 6 27ට 35න් 5 දැම්ම 3ක් ඉතුරුයි 3 1 4 1 5 5 10 1 11 3 2 13යි කොහොමද දැන් බලන්න පොදුකාර්ය අවශෝෂණ අනුපාත යන්ත්‍ර දෙපාර්තමේන්තුව විතරක් යන්ත්‍ර ප්‍රපදනමට ගන්න පොදුකාර්ය අවශෝෂණ අනුපාත ගමු යන්ත්‍ර දෙපාර්තමේන්තුව ඒකේ ප්‍රෝකාප්‍ය අවශෝෂණ අනුපාතය අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය බෙදීම අයවැයගත යන්ත්‍රපැය. එතන මෙතන අයවැයගත මුළු පොදුකාර්ය පිරිවැය යන්ත්‍ර දෙපාර්තමේන්තුව දෙදාස් 74.3යි බෙදන්න අයවැයගත යන්ත්‍රපැය 400යි. මෙතන එකලස් හා නිමවුම් කියන දෙකම ඒ දෙකේම අවශෝෂණ අනුපාත මේකට. අපි දන්නවා කියලා පේන්න මේක ලියන්න ඕනේ අනුපාත ලියන්න. එකලස් දෙපාර්තමේන්තුව 2882.3 බෙදන්න
පහලකට ශ්‍රමපය 484 නේ. මේකේ බින්දු කපලා දෙහෙම ගන්නෑ. නෑනේ 484යි. මට හිතෙන්නේ මේකේ බින්දු ඕනේ කියලා. ශ්‍රමපය හා යන්ත්‍රපය කියන දෙකම 1000 වෙන්න ඕනේ. නැත්තම් මේක මෙහෙම වෙන්න බෑනේ. පෑනක් හදන්න මෙච්චර පිරිවැයක් යන්න බෑනේ. ඒක අමුතු පෑනක් වෙන්න ඕනේ. පොඩක් ගානට කියලා බින්දු තුනක් දාගන්න. ඍජු ශ්‍රමපය සහ යන්ත්‍රපය කියන දෙකම 1000 කියලා දාන්න ඉස්සරහින් බින්දු තුනක් දාගන්න. ඍජු ශ්‍රම හා යන්ත්‍රපය කියන දෙකම 1000 වෙන්න ඕනේ. right. එතකොට 11 දෙපාර්තමේන්තුවට ගන්න 70000යි කියලා. නිමවුම් එකට ගන්න 1,80,000යි කියලා. නෑ sorry. මේක යන්ත්‍රපය අර දෙක ශ්‍රමපය. 4,84,000 2,70,000යි. 1354. නැත්තම් ප්‍රායෝගික නෑ ඉලක්කම. බලන්න. මෙතන පොදුකාර අවශෝෂණ අනුපාතයන්නේ යන්ත්‍රපයකටනේ. රවුම් නැති කැත ඉලක්කම් එනවනේ. 4 වරක් 5 20යි. 4 වරක් 1 4යි. 4 වරක් 8 32යි. 4 වරක් 5 20යි. ඔහොම දෙන්නේ. 28යි 82 බෙදීම 484 5.95යි 1354 බෙදීම 270 5.01යි. කොහොමද ආවේ? නැත්නම් මගේ ඉලක්කමක් කරදලාද කොහේ හරි? මේ ගානේ අවුලක් තිබ්බලු ඒක තමයි. මේකේ බිම් ප්‍රමාණය යන්ත්‍රවල 3600ලු. ඒක තමයි මටත් හිතෙනවා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒ බිම් ප්‍රමාණය වරදුනවලු අපිට නේ. ඒක තමයි මෙහෙම කැත උත්තර ආවේ. කමන්නේ අපි දැන් ගානේ තියෙන විදිහටනේ හැදුවේ. දැන් හදාගන්න පුළුවන් නේ ගාන. ඒ අවශෝෂණය කරගන්න එක පැහැදිලිම ඊළඟ ගානට යන්නද? අර දාලා තියෙන පැය ගානින් වැඩි කරන්න ඈ. එක් පෑන් වර්ගයකට අදාළ පොදු කාර්ය පිරිවෙන අහන්න. ඒතර පෑන් වර්ගය මම ඔන්නම් පෙන්නන්න නැත්නම් සම්පූර්ණ නැහැ. ගානේ පොඩි printing mistake එකක් තිබිලා තියෙනවා. පෑන් වර්ගය 1 2 යන්ත්‍ර 11 නිමවුම්. තේරෙනවනේ ඒක නිකම් හදාගන්න. 4යි 3යි 2යි. මෙතන 3යි 5යි 4යි. මේක වැඩි කරන්න එන උත්තරෙන් හරි උත්තරෙන් ගමු. මට නම් ඇවිල්ලා තියෙන්නේ මෙහෙමනේ. 5.1.8යි 5යි 5.9යි 5යි 5.01යි. මම මේකෙන් වැඩි කරනවා. සාමාන්‍යයෙන් උසස් පෙළ ගානක මෙහෙම දශමෙන්න දෙනව අඩුයි. ඒ වල මේක හරියට දාලා බෙදලා ඉවරලා එන උත්තරෙ මෙතෙන්ට ගන්න. හදාගන්න තේරෙනවනේ නේ. යමු 23 වෙනි ගානට නේ. මෙතනත් එකතු 1354 නෙමෙයි 44 නේ.
4.97. ඒ ගාන කොහොමදත් එච්චර හොඳ ගානක් නෙවෙයි. මට වැරදිච්ච නිසා නෙමෙයි. ඒකත් එකක් තමයි ඉතින්. එච්චර නිකන් රවුන්ඩ් නෑ. මොකද පෑනක් හදන්න මෙච්චර පොදු කාර්යයක් ඇති වෙනවනම් බලන්න ලංගාන. පෑනක් හදන්න මෙච්චර පොදු කාර්යයක් වෙනවනම් 20 20 ගානක් 15ක් 35යි 8යි 10යි. පැය 50ක් විතර පොදු කාර්යම ගිහිල්ලා. හරි. ඊළඟට මම එනවා ප්‍රශ්න අංකය 23ට. සමාගමට එකලස් සහ නිමවුම් ලෙස නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ සමාගමකට එකලස් සහ නිමවුම් යන නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ නඩත්තු හා සේවා දෙපාර්තමේන්තුවක් ඇත. නඩත්තු යන සේවා දෙපාර්තමේන්තුවක්. ඔක්කොම දෙපාර්තමේන්තු තුනයිනේ. එකලස් නිමවුම් කියලා නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකයි, නඩත්තු කියලා සේවා දෙපාර්තමේන්තු එකයි. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකම එක ස්ථානයක තියෙනවා. නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකම එකම ස්ථානයක පිහිටා ඇති අතර නඩත්තු දෙපාර්තමේන්තුව වෙනම ස්ථානගත කර ඇත. නඩත්තු දෙපාර්තමේන්තුව වෙනම තියෙන්නේ. ඒකත් හොඳයි ඉතින්. පහත අසම්පූර්ණ පොදුකාර විශ්ලේෂණ පත්‍රිකාව දෙනවා. ඒකද? ඒතර එකලස් නිමවුම් විතරනේ බෙදන්න ඕනේ අපිට තවත් ලේසි එකනේ. ඒ සේවා දෙපාර්තමේන්තුව වෙනම තියෙන්නේ. ඒතර ඒක බෙදන්න ඕනේ නැහැ. මේ ගානේ පොදුකාර විශ්ලේෂණ සටහන හදන්න ඕනේ එකලස් නිමවුම් වලට විතරයි. ඉතින් සේවා දෙපාර්තමේන්තුව වෙනමනේ තියෙන්නේ. බෙදා හරින ලද පොදුකාර දෙනවා. එකලස් සහ නිමවුම් දෙපාර්තමේන්තුව අතර පොදුකාර විභජන පදනම් ටික දෙනවා. බොහොම ලේසි ගානක් දැක්කද? නඩත්තු දෙපාර්තමේන්තුවේ බෙදා හරින ඇති මුළු පොදුකාර පිරිවෙන් 6000 දැක්කද? කිලිම සේවායක වෙනම දෙනවා. මෙම නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර නඩත්තු පය මත විභජනය කරන්න. මේක නඩත්තු ගැන දැක්කද? අපි වෙනතර සේවා දෙපාර්තමේන්තුව හදලානේ බෙදන්නේ. ඒක තේරුම් ගන්න. වෙනතර අපි සේවා දෙපාර්තමේන්තුව හදලා මේන උත්තරය අරන්නේ ප්‍රතිවිභජනය කරන්නේ. ඕක එහෙම නැහැ. එයාලා කියනවා සේවායක වෙනම තිබ්බේ. එහෙම කියලා අපිට සේවායකේ පොදුකාර පිරිවෙන් දෙනවා. ඉතින් ලේසිනේ. අපි නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකට විතරක් පොදුකාර බෙද බෙද ගිහිල්ලා සේවායක වෙනම දෙනවනේ. ඒක අරගෙන ආයි පාරම් මේකට බෙදාගත්තා. ඒ ගාන ලේසි කළා වට තියෙන්නේ. අංශ තුනක් හදලා නැවත ප්‍රතිවේෂණයක් කරන්න ඕනේ නෑ. සේවායක වෙනමනේ තියෙන්නේ. ඒ පොදුකාර අරගත්ත නැවත බෙදුවා. ඒතර මෙතන පොදුකාර විශ්ලේෂණ සටහනට එන්න ඕනේ අංශ දෙකයි. ඊට පස්සේ තියෙන්නේ ඒකක පොදුකාර පිරිවෙන් හදන්න. අවශ්‍ය වන්නේ එක් එක් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක සඳහා පොදුකාර විශ්ලේෂණ පත්‍රිකාව හදන්න. දෙක අවශෝෂණ අනුපාත හදන්න. ඊට පස්සේ ඒ බාණ්ඩෙන් අපේක්ෂිත ලාභය දැක්කෙන ප්‍රකාශයක්. අපි ඉක්මන හදමු. අපි කියනවා තනියම හදන්න ටයිම් එකක් දෙන්න. මම තනියම හදන්න දුන්න සතියක්. සෑහෙන කාලෙ සතියක් ඔයාලට හම්බුනේ නැහැ. නමුත් සෑහෙන කාලෙත් දුන්නානේ. මෙන්න ඉක්මනට හදා යන්නකෝ බලන්න මම විනාඩි 5ක් විතර දෙන්න. නිෂ්පාදනාංශ දෙක තමයි එකලස් නිමවුම්.
බලමු. බලන්න මෙහෙම දාවේ. ඉස්සෙල්ලාම අපි ගත්තොත් එහෙම මේකේ තියෙන පිරිවැය ටික දැන් මේකේ බෙදා හරින ලද පොදු කාර්ය ගන්න. පදනම මෙතන ඍජුනේ. බෙදා හරින ලද පොදු කාර්ය 9800යි පන්දහයි 4800 විදියට. නිෂ්පාදන කළමනාකරුගේ වටුප 6000යි ඒක මේකේ නිෂ්පාදන කළමනාකරුගේ වටුප සමානව බෙදා හරින්න කියලා කියනවා. කියන්නේ 3000යි 3000යි සමානව. ඊළඟ කුලිය 4800යි බෙදමු භූමි ප්‍රමාණය 20000යි 10000ට කියන්නේ දෙකට එකයිනේ. ඒ කියන්නේ කීයද ළමයි 16 වරක් 3යිනේ 32යි 16යි 3200යි 1600යි. ඊළඟ විදුලිය 2400 කිලෝවොට් පැය වලට බෙදන්න. විදුලිය 2400යි 1 කිලෝවොට්. කිලෝවොට් හතරට දෙකයි කියන්නේ දෙකට එකයි. දෙකට එකයි කියලා කියන්නේ 1600යි. ඊට පස්සේ යන්ත්‍රශය යන්ත්‍ර වටිනාකම 5ට එකයි. ඒතර යන්ත්‍රශය 6000යි. දැක්කද නිකන් රවුමට බෙදන්න දීලා තියෙනවනේ. පන්දහයි 1000යි. සේවක සුබසාධන වියදම් සේවක සංඛ්‍යාව 50ට 100යි. ඒ කියන්නේ එකට දෙකයි. සේවක සුබසාධනේ 3000යි. එන්නේ 1000යි 2000යිනේ. දැන් ගන්න ඕකේ සේවාංශය ප්‍රතිවිභාෂණය. නඩත්තු අංශයට බෙදා හැර ඇති මුළු පොදු කාර්ය පිරිවෙන් 6000 මෙම නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක අතර නඩත්තු පය. නඩත්තු අංශයේ ප්‍රතිවිභාෂණය 6000යි. පදනම නඩත්තු පය 20ට 80යි. ඒ කියන්නේ 2ට 8යි. 2ට 8 කියන්නේ 1ට 4යි. 1ට 4යි. ඒ කියන්නේ පහෙන් බෙදන්න. ඔව් 1ට 4යි. පහෙන් බෙදන්න. ඒතර 1200යි 4800යි. එකදී ගන්න බෙදිලි ටික හරි ලේසි. 6 2යි 8යි 2යි 10න් බිඳු දම එකක් ඉතුරුයි 5ක 6 3 9ක 10 3 13යි 1යි 14ක 15යි 20යි. මෙතන 20 10යි 8 6 14යි 14 8යි 22යි 8යි 30න් බිඳු දම 3ක් ඉතුරුයි. මෙහෙම දායි 20 10යි 18 10යිනේ. දැන් ලියන අනිවාර්යෙන් පොදු කාර්ය අවශේෂ අනුපාත හදන්න කියලා කියන්නේ පළවෙනි 11 දෙපාර්තමේන්තුවට යන්ත්‍රපය ඊළඟ එකට ශ්‍රමපය මම ලියන්නේ නැහැ ලියන්න නැතිනේ. පොදු කාර්ය අවශේෂ අනුපාතය අනිවාර්යෙන් ලියන්න. අයවැයගත මුළු පොදු කාර්ය පිරිවෙල බෙදීම අයවැයගත යන්ත්‍රපය කියලා මෙතෙන්ට හදුවට පස්සේ එනවා 20 10යි බිංදු 3 නේ දහස් නේ. විසි 10යි බිංදු 3 බෙදන්න අයවැයගත යන්ත්‍රපය ලක්ෂ 4යි.
මේක ලක්ෂ 4න්. පනහයි. මේ යන්ත්‍ර පැයකට. එතන 18 10 බිංදු 3 බෙදන්න අයවැයගත ශ්‍රම පැය. අනිවාර්ය සූත්‍ර ලියන්න. ලක්ෂ 2යි. අනුවයි. මේ තියෙන ශ්‍රම පැයකට. දැන් අපි හදමු ඒ භාණ්ඩයෙන් අපේක්ෂිත ලාභය දක්වන ප්‍රකාශයක් පහත තොරතුරු සමාගම විසින් නිෂ්පාදනය කරන ඒ භාණ්ඩයට අදාළයි. අයවැයගත නිෂ්පාදනය ඒකක 1000යි. අපි ඒ භාණ්ඩ ඒකක 1000ක් හදනවා. ඒකකයක විකුණුම් මිල 2500. අපි එහෙනම් විකුණුම් ඉස්සෙල්ලාම හොයමු. එකක් 2500 ගානේ අපි භාණ්ඩ ඒකක 1000ක් හදනවා. උත්තරේ 25 ලක්ෂයයි. දැන් අපි මේක හොයමු පිරිවැය. මේක හදන්න ප්‍රාථමික පිරිවැය අපි එකකට හදලා අන්තිමට 10න් වැඩි කරමු. ප්‍රාථමික පිරිවැය එකක් හදන්න 500යි. එතකොට ඒකකයක් සඳහා අයවැයගත ශ්‍රම යන්ත්‍ර පැය මේ තියෙන අවශෝෂණයේනේ. දැන් කියන්නේ පොදු කාර්ය පිරිවැය. 11 අංශයේ යන්ත්‍ර පැය 3යි. යන්ත්‍ර පැයක පොදු කාර්ය පිරිවැය 50යි. එතකොට 150යි. නිමවුම් අංශය කියන්නේ ශ්‍රම පැය 5යි. ශ්‍රම පැයක පොදු කාර්ය 90යි. 450යි. ඒ කියන්නේ මේකට පොදු කාර්ය යනවා 600ක්. තව ඒකක විචල්්‍ය පොදු කාර්ය. මේ නිෂ්පාදන නොවන පොදු කාර්ය. නිෂ්පාදන නොවන පොදු කාර්ය නිෂ්පාදන නොවන පොදු කාර්ය එකකට විචල්්‍ය 300යි. ඒතර මෙතන එකක් වෙනුවෙන් විචල්්‍ය පිරිවැය ඔක්කොම එනවා 1400ක්. අපි මේක 1000න් වැඩි කරමුනේ. ඒත් එක මේකට යනවා ස්ථාවර පොදු කාර්ය ලක්ෂ 4ක්. එනෝයි බාන්ඩින් අපිට ලාභය ලක්ෂ 7යි. ඕකනේ හරි. ඒ බාන්ඩෙන් අපේක්ෂිත ලාභය ලාභය දක්වන ප්‍රකාශය. මෙච්චරක ආදායමක් තියෙනවා. එකකට ප්‍රාථමික පිරිවැය 500යි. පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය 11 අංශයෙන් 150යි. නිමවුම් අංශයෙන් 450යි. නිෂ්පාදන නොවන විචල්්‍ය පොදු කාර්ය 300යි. ඒතර ඔක්කොම විචල්්‍ය පිරිවැය මේ වෙනින් පොදු කාර්ය 1400යි. ඔක්කොම විචල්්‍යනේ. නිෂ්පාදන හෝ නිෂ්පාදන නොවන විචල්්‍ය පොදු කාර්ය. ඒක වැඩි කිරීම 1000 මෙච්චරයි. මෙන්න ස්ථාවර පොදු කාර්ය. ලක්ෂ 7ක ලාභයක් ලැබෙනවා. ප්‍රතිපල සමානව බෙදුවම කියනවනේ. රයිට්. අපි තව ගණනක් හදමු. බලන්නකො 24 වෙනි ගාන.
thank you. Hala අදහස් දක්වනවා සතුටුයි. හරි. යමු ඊළඟ ගාන හදන්න. පොඩ්ඩක් try එකක් දෙන්න බලන්න ඒක කියලිමු. සපත්තු නිෂ්පාදනයේ නියුතු ඩිල්බින් සමාගමට නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ නඩත්තු කටයුතු සඳහා වූ සේවා දෙපාර්තමේන්තුවක් ඇත. ඒකක 5000ක ක්‍රියාකාරී මට්ටමේදී ඉදිරි වර්ෂය සඳහා අයවැයගත තොරතුරු පහත දැක්වේ. විස්තර එකතුව නිෂ්පාදන දෙපාර්තමේන්තුව A, නිෂ්පාදන දෙපාර්තමේන්තුව B, නිෂ්පාදන දෙපාර්තමේන්තුව C. ඒක අතරම කෙරවල මේක නිෂ්පාදන දෙපාර්තමේන්තුව C නෙවෙයි. ඒක සේවා දෙපාර්තමේන්තුව තමයි C ඈ. පොඩි printing අවුලක් තියෙනවා. එතන කෙරවල මේක නිෂ්පාදන නෙමෙයි සේවා දෙපාර්තමේන්තුව වෙනවනේ C. කොට හදාගන්න මේ කෙරවල මේක නිෂ්පාදන නෙමෙයි සේවා දෙපාර්තමේන්තුවක් C. ඒක සේවා. වක්‍රවටු යන්ත්‍රශය කුලී ආරක්ෂණ ගාස්තු විදුලිය යන්ත්‍රපය බලන්න ඔක්කොම හදලා බෙදලා දීලා තිනවනේ. මේ කෙරවල C කියන එක නඩත්තු දෙපාර්තමේන්තුව. ඒක නිෂ්පාදනයේ නඩත්තු දෙපාර්තමේන්තුව. ඒක තමයි C එක සර්විස් එක. නඩත්තු දෙපාර්තමේන්තුවේ මුළු පොදුකාර පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුව A හා B අතර 5:3 අනුපාතය විවේචනය කරන්න. ඒ නිෂ්පාදන දෙපාර්තමේන්තුව යන්ත්‍රපයද මේ ගන්න වැරදි කොට මේක B දෙක මේක B නිෂ්පාදන දෙපාර්තමේන්තුව ශ්‍රමපයද පොදුකාර්ය අන්තර්ග්‍රහණය සඳහා යොදා ගන්නවා. සපත්තු යුගලයක් නිෂ්පාදනය කරන්න නිෂ්පාදන දෙපාර්තමේන්තුව A හා B හි පැය 5යි පැය 3යි ගත කරනවා. සපත්තු යුගලක් සඳහා අමුද්‍රව්‍ය 30යි ඍජු ශ්‍රමය 20යි. නිෂ්පාදන නොවන පොදුකාර්ය විචල්්‍ය යුගලයකට 30යි ස්ථාවර 1,50,000යි. අපෙන් අහනවා කලින් ගාන වගේම ගානක් නේ ඊටත් වඩා පහසු ගානක්. මම පොඩි වෙලාවක් දෙන්නම් හදපු නැති කෙනෙකුට හදන්න ඉක්මන් කරන්න. හදන්න බලන්න. try එකක් දෙන්න තනින් හදන්න. හොඳයි ඔයාලා හරි. bright අදහස් දක්වනවා. සතුටු ඔයාලා මා ගැන දක්වන ආකල්පය ගැන. ඉතින් අතරම මේ වෘත්තියේ අපිට සතුටු වෙන්න පුළුවන් ඔයාලා අපි ගැන එහෙම අදහස් දැක්වීම ගැන. ඉතින් මම දන්නවා ඔයාලා අවංකව අදහස් දක්වන්නේ. ඉතින් බොහොම හොඳයි. සතුටුයි. මේක වක්‍ර වැටුප් අපිට බෙදලා දෙනවා. ඒ කියන්නේ අපිට පදනම ඍජු කියලා ගන්න පුළුවන්. A B මේක නඩත්තු මේක තමයි සර්විස් ඩිපාර්ට්මන්ට් එක. ඍජු වැටුප්
46යි 13යි 16යි. යන්ත්‍රශය 20යි 10යි. ඔක්කොම ඍජු පදනම. කුලිය 90යි. අපි කුලිය බෙදමු භූමි ප්‍රමාණයනේ. ඒක ලස්සන දෙනවා 9 10. කියන්නේ 380යි 38යි 36යි 16යි. ඊළඟ ආරක්ෂණ ගාස්තු 45 45යි. කුලිය 90000යි නේද ළමයි. ඔහොම ගත්තම 90යි. ආරක්ෂණ ගාස්තු 45යි. ආරක්ෂණ සේවකයෝ ගන්නට ගමු. ආරක්ෂණ සේවකයන් ආරක්ෂණ සේවකයන්ගේ එකතු වෙන්නේ 15යි. කියන්නේ අපිට ගන්න පුළුවන් 21යි 21යි 3යි නේ. ඊළඟ විදුලිය 80000 කිලෝවොට්. එතන තියෙන්නේ 1600 නේ දෙකෙන් බෙදලා ගත්තාම කීයද? 10 කියන්නේ 500යි 250යි 30යි. 500යි 250යි කියන්නේ 500යි 25යි 10යි. කොහොමනේ ආවේ? දැන් නඩත්තු අංශය ප්‍රතිවිභජනය කරමු. 45යි. නඩත්තු අංශය ප්‍රතිවිභජනය කරද්දී අපිට කියනවා මේ බෙදන්න කියලා 5ට 3 අනුපාතයට. මෙතන මොකක් හරි මං අලයක් කළාද? එතන බෙදුන හරිද මම? මෙතන 5යි නේ. නැත්නම් 80 වෙන්නේ නැහැ. 40යි දැන් 50යි ඔව් මෙතන 5යි. එතකොට නඩත්තු අංශය ප්‍රතිවිභජනය. නඩත්තු අංශය ප්‍රතිවිභජනය කරන්න කියලා කියනවා 5ට 3. ඒ කියන්නේ 50යි 25යි 15යි නේ. අටක 9යි 15යි 5යි 20 බිඳු දැම්ම දෙකක් ඉතුරුයි 4 2 6 2 8යි 2 13 13 2 15 5 20යි 200යි 6 3 9 1 10 10 20 බිඳු දැම්ම දෙකක් ඉතුරුයි 2 2 4 3 7 2 9 1 10 2 12යි. දැන් හදන්න කියනවා පොදු කාර්ය අවශෝෂණ අනුපාත overhead absorption rates හදන්න. පළවෙනි අංශය A අංශය යන්ත්‍රපය B අංශය ශ්‍රමපය. දැක්කද ගොඩාක් A level ගණන් එකම විදිහට නේද ඇවිල්ලා තියෙන්නේ. හැමදාම ඉතින් පළවෙනි අංශය යන්ත්‍රපය කියනවා දෙවෙනි එක ශ්‍රමපය කියනවා. ඉතින් ඔය හදන්න තියෙන්නේ. ලියන්නේ පොදු කාර්ය අවශෝෂණ අනුපාතය සමානයි අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදීම අයවැයගත ශ්‍රමපය. B එකට අයවැයගත මුළු පොදු කාර්ය පිරිවැය බෙදීම අයවැයගත යන්ත්‍රපය. අයවැයගත ශ්‍රමපය B එකට මේකට යන්ත්‍රපය. එතකොට යන්ත්‍රපය A 2000යි. 10 10යි B 12 10යි නේ. රුපියල් 20යි යන්ත්‍රපයකට. රුපියල් 10යි මේක යන්ත්‍රපයකට.
දැන් අවශෝෂණය කළා හදන්න කියලා කියනවා අපිට ගානේ. මේ වල භාණ්ඩ එකක 5000ක් නිෂ්පාදනය කරන්න යන්නේ. පන්දහක් නිෂ්පාදනය කරන්න යනවා. එක් සපත්තු යුගලක් සඳහා ඍජු පිරිවැය. අපි මේ 5000 ක්‍රියාකාරී මට්ටම. අපි මෙහෙම හදන ඒවා වලට හුරුයිනේ. ඒකක ගාන 5000. අපි ඕක බලන පිරිවැය හැඳින්වීම පාඩමේ ඉඳන්ම මේවා කරනවානේ. ඒක හැඳින්වීම පාඩමෙත් තියෙනවා, පොදුකාර පිරිවැය පාඩමෙත් තියෙනවා. CVP ඇනලිසිස් එකෙත් තියෙනවානේ. පිරිවැය පරිමාලාව ආන්තික පිරිවැය ඒකෙත් තියෙනවා. මේ වගේ පිරිවැය පත්‍රිකා හදන එක. මේකට කියනවා පිරිවැය පත්‍රයක්. අපි කළා. පිරිවැය පත්‍රිකාව හදන්න භාණ්ඩ එකක 5000ක් සඳහා පිරිවැය පත්‍රය. මූලික හැඳින්වීම ඉඳන් මතකද අපි හදාගෙන ආවා. හැඳින්වීම පාඩමේ කළා, පොදුකාර පිරිවැය පාඩමේ කළා. ඒත් එක ආන්තික පිරිවැය කරන පාඩමෙත් කළා. ආයෝජනයකින් වෙනස් කතන්දරයක්. ඒක අලුත්ම එකක්. right. එතකොට මේකේ අමුද්‍රව්‍ය පිරිවැය 30යි ශ්‍රමය 20යි අමුද්‍රව්‍ය ශ්‍රමය આવම ප්‍රාථමික පිරිවැය හැදෙනවනේ 50යි කෝකාපි A දෙපාර්තමේන්තුවේ සහ B දෙපාර්තමේන්තුවේ එක භාණ්ඩයක් හදන්න A දෙපාර්තමේන්තුවේ පැය 5යිලු B දෙපාර්තමේන්තුවේ පැය 3යිලු බලන්න ළමයි එකම විදිහට යන්නේ නේ කිසිම ගතියක් නැහැ කිසි වෙනසක් නැහැ මෙතෙන්ට 20යි මෙතෙන්ට 10යි 100යි මෙතන 30යි යනවා මේකේ මුළු පිරිවැය නිෂ්පාදන පිරිවැය 50යි 180යි නේ මුළු නිෂ්පාදන පිරිවැය 180යි තව මේකේ තියෙනවා නිෂ්පාදන නොවන පිරිවැය 30ක් විචල්්‍ය නිෂ්පාදන නොවන විචල්්‍ය පිරිවැය 30යි යනවා එකක මුළු පිරිවැය විචල්්‍ය පිරිවැය 210යි මේක වැඩි කරලා ගන්න 5000න් මේකට එනවා ස්ථාවර පිරිවැය 1,50,000යි එකොළොස් ලක්ෂ 55,000යිනේ මුළු පිරිවැය මේ වගේ ගණක් හදුවම ලකුණු 20ක් දෙනවා මට හිතෙනවා ඔයාලට ලකුණු 20 ගන්න පුළුවන් කියලා මේක සපත්‍ය යුගලක නිෂ්පාදන පිරිවැය අහනවද මේ තියෙන සපත්‍ය යුගලක නිෂ්පාදන පිරිවැය මේ තියෙන 180යි සපත්‍ය යුගලක නිෂ්පාදන පිරිවැය මෙන්න මේකයි සපත්‍ය යුගලක නිෂ්පාදන පිරිවැය 180යි ඒක විශේෂයෙන් ඒක මතක තියාගන්න සපත්‍ය යුගලක නිෂ්පාදන පිරිවැය 180යි මොකද මේක නිෂ්පාදන නොවනනේ මේ දෙකම නිෂ්පාදන පිරිවැය 180යි පොදුකාර පිරිවැය අධි හෝ ඌණ වෙන් කිරීම එන්නේ නැද්ද? ඒක දැන් විෂය නිර්දේශය නැද්ද? පොදුකාර පිරිවැය ඌණ හෝ අධ්‍යන්තර ගහණය කියන එක සිලබස් එකට දැම්මේ. අතරම කියනවා නම් ඔය ළමයා යමක් අධ්‍යයනය කරලා ප්‍රශ්නයක් අහන්නේ සතුටුයි. පොදුකාර පිරිවැය ඌණ හෝ අධ්‍යන්තර ගහන කියන කෑල්ල දැන් සිලබස් එකේ නැහැ. ඒක අපේ සිලබස් එකේ තිබිලා තියෙන්නේ 2011 අවුරුද්ද විතරයි.
2010 අවුරුද්දේ සිලබස් චේන්ජ් එකක් කරලා තියෙනවා 11 විභාගෙට. 11 දී තමයි පොදුකාරය ඌණුවාදී අන්තර් ගහන දැම්මේ. වෙන කිසිම A level paper එකකත් ඌණුවාදී අන්තර් ගහන අහලා නැහැ. 2011 විතරයි ඇහුවේ. ආයි 2011 paper එක මාර අමාරු වුණා. ඒක බහුභූත කළා. මොකද ඒක අලුතෙන් පාඩම් දෙක තුනක් දැම්ම. ඒත් එක්ක ඔය අස්පෘශ්‍යවත්කම් ප්‍රමිතිය පවා දැම්ම සිලබස් එකට. සියල්ල ආයි පාරක් ඒ ඔක්කොම දාලා හොඳ පිස්සු paper එකක් ආවා. ළමයින්ට මම හිතනවා ලංකාවේ වැඩිම fail rate එකක් තිබ්බා 2011 පාර. 2012 ආයි පාර සිලබස් චේන්ජ් කළා. අර දාපු පාරම් ටික ඔක්කොම අයින් කළා. ඒතර 2011ට විතරයි තිබ්බේ. ඒක නිසා 2011 MC ගිහිම කරන්න ගියොත් ඒකට අදාළ ප්‍රශ්නයක් හොද දෙකක් තිබ්බා. අතරම කියනවා නම් ඒ ඌණහ අධ්‍යන්තර ගහන කියලා අපිට නැහැ. නමුත් මම ඔයාලට ඇත්තටම පාඩම ඉවර කරන්න කලින් ඒකත් පොඩ්ඩක් කියලා දෙනවා. මම පුරුද්දක් විතර හැම පන්තියකම මේ ඌණහ අධ්‍යන්තර ගහන කියන එකේ පොඩි අදහසක් කියලා දෙනවා. යාට මෙහෙමයි වෙන්නේ කියලා. ඒකට අදාළ ගාන තව ඉස්සරහට හදනවා. මම ඒ පොඩි පාස් පේපර්ස් ගානකින් තමයි ඔයා වෙතෙන්ට ගෙනියන්නේ. ඒ ගාන හදලා මට මතක විදිහට 2000 පරණ ගානක් 9 10 වගේ ගානකින් මම ඔයාව මේ මට්ටමට ගෙනිහිල්ලා පෙන්නනවා. මේ ඌණුවාදී අන්තර ගහන කියන්නේ මේකයි කියන එක පෙන්නන එක මම කිව්වේ. ලබන සතියේ පුදුකාරය ගණන් හදන්න වෙනවා කියලා. මොකද බොරු කලබල කරගන්න ඕනේ නැහැ. තව දවසක් පුදුකාර පාඩම කරමු. ඒ අතරතුරේ අපි ආයෝජන නැගීම් බදාදා පන්තියෙන් සාකච්ඡා කරා යන්. ඒතර අපිට වැඩ යනවා. ඒක ඉවර කළාම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පටන් ගමු. අයිබෝන්.